සියලු දෙනාට අද අපි මේ එකතු වෙන්නේ ක්වොන්ටම් ලෙක්චර් සීරීස් එකේ ඊළඟ ලෙක්චර් එකත් එක්ක ලෙක්චර් එක ඇවිල්ලා ලෙක්චර් 5 මේක කරන්නේ හර්ෂ කළුආරච්චි. හරි හර්ෂ, you can continue. Okay, thank you Mithun. සුබෝදෑසනක් හැමෝටම. මම වීඩියෝ එක ඔෆ් කරගෙන ඉන්නවා මගේ කනෙක්ෂන් එක ෂෝ right. ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් පේනවා. right. හොඳයි. දැන් එතකොට මේ විදිහේ ඔයගොල්ලෝ හැමෝම දැන් තරංග විශ්ිතයක් කියන්නේ මොකක්ද? observables, ඒතකොට momentum and position operators හැම දෙයක් ගැනම ඉගෙනගෙන තියෙන්නේ. අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න යන්නේ තවත් ගොඩක් වැදගත් දෙයක්, ගොඩක් අය කතා කරන දෙයක් quantum mechanics කියවම uncertainty principle right. එතකොට මේකේ ඇත්තම දේ කියන්නේ අපි හරියටම මේ දේ ඔප්පු කරන්න ගියොත් ඒ ගොඩක් maths පැත්තෙන් යන ලොකු ඩෙරිවේෂන් එකක් තියෙන දෙයක්. නමුත් මම අද ඔයගොල්ලන්ට මේකේ concept එක මොකද්ද මේකෙන් ඇත්තටම කියන්නේ කියන දේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම් සරල විදිහකට right. ප්‍රශ්න આવොත් chat එකට හරි ඒ වෙලාවේ හරි අහන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට දැනට ඔයගොල්ලෝ දන්න තරමින් අපි ඉගෙන ගත්ත විදිහට quantum mechanics වල අපි අංශුවක් මොකක් හරි කාංශුවක් ගත්තොත් ඒක අපි පෙන්වන්න කරන්නේ මොකක් හරි ශ්‍රිතයකින්, තරංග ශ්‍රිතයකින් ඔයගොල්ලෝ එක wave function right. ඒතර ඔය wave එක right අපිට ඇත්තටම waves ආකාර දෙකකට කතා කරන්න පුළුවන්. පළවෙනි වර්ගය තමයි plane waves. මේ අමුතු දේවල් නෙමෙයි, මේක අර සාමාන්‍ය sin function එකක් ගත්තොත් ඔක අපි plane wave එකක් කියලා කියනවා right. ඒතර ඕනම wave එකක අපි amplitude එකෙන් පෙන්වන්නේ එයා මොකක් හරි අරගෙන යන දේ. දැන් සාමාන්‍යයෙන් ශක්තිය ප්‍රචාරණය කරන තරංගයක් නම් එයාගේ amplitude එක විස්තරයෙන් කියන්නේ ඒකේ අඩංගු වෙලා තියෙන ශක්ති ප්‍රමාණය. නමුත් quantum mechanics වලදී amplitude එක කියන්නේ මේ අංශුව සොයාගත හැකි හැකියාව නැත්නම් සම්භාවිතාව, probability of finding the particle right. ඒතර මේ plane wave එකක් ගත්තොත් right ඒකේ තියෙන එකම විස්තරය ඔයගොල්ලන්ට පේනවා amplitude එක සමානයි. ඒකින්ද අපි දන්නේ නැහැ මේ wave එකේ කොතනද particle එක පෙන්눔 කරන්නේ. මේ wave එකේ හැම තැනකම තියෙන එකම සම්භාවිතාව right. ඒතර particle එක තියෙන තැන අපිට හරියටම කියන්න බෑ. එහෙනම් අපි කියන මේක මේ වගේ wave එකකින් present ඒ කියන්නේ represent කරන්නේ අපි unlocalized particle right. හරියටම තැන හරියටම කියාගන්න බෑ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ right. නමුත් මේකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා අපි කතා කරන්න ඕන. පළවෙනි දේ තමයි මේ වගේ ශ්‍රිතයක් පෙන්눔 කරන්නේ අපි නැත්නම් ලියන්නේ maths වලින් මේ වගේ විදිහට අපි ලියන්න පුළුවන්. kx minus omega t right. මේ k කියන එක නේද වැදගත්. මේකට අපි කියනවා wave number කියලා right. මේකට තව සමීකරණ තියෙනවා. මේ ඇත්තටම රිලේට් වෙන්නේ අදාළ වෙන්නේ අපි තරංග ආයාමයත් එක්ක. මේ වගේ සමීකරණයක් right. මේ වගේ සමීකරණයක් අපි මේ k කියන එක නා තරංග ආයාමයත් එක්ක අදාළ වෙනවා. ඊළඟ දේ තමයි මේකෙන් පෙන්눔 කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ unlocalized particle. මොකද්ද මේ unlocalized කියන්නේ? දැන් මම කිව්වා මේකේ තියෙන තැන හරියටම කියන්න බෑ. ඒ කියන්නේ අපි position එක කියන එක නා ගත්තොත් මේකේ ඒකට ලොකු අවිනිශ්චිතභාවයක් තියෙනවා. right. හොඳට මතක තියාගන්න මේ shape එක. පැහැදිලි? ඒක ෆික්ස් එකක් තියෙනවා. right. තව තියෙන බ්‍රෝග්ලි තරංගායමෙන් අපිට කියනවා, ඒ කියන්නේ සමීකරණයෙන් අපිට කියනවා මේ තරංගායමයේ අපේ ගම්මිතාව මොමන්ටම් එකත් එක්ක මේ විදිහට ලියන්න. right. මම පොඩි සුළු කිරීමක් කරලා මේ k කියන එක්කනාව මේ p කියන ඒ කියන්නේ මොමන්ටම් එකත් එක්ක තියෙන සමීකරණයක් ගන්නයි යන්නේ. මම මේකට ගන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. 8යි දෙකම 2යි 5 වලින් වැඩි කරනවා බෙදනවා. මේ කොට තමයි කොටන්නේ. කියන්නේ තමයි අපි සමීකරණයක් හදනවා. h cross y මෙතන කියන එක නම් අපිට p ට මොමන්ටම් එතකොට අපි ප්ලේ අපේ පාටිකල් එක පෙන්නන ඒ පාටිකල් අන්ලෝකලයිස්ඩ් පාටිකල් එක. ඒ කියන්නේ අපිට හරියටම තැන නිශ්චිත නැහැ. නමුත් මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ සමීකරණේ අපේ ගම්මිතාවය නිශ්චිතයි. ඒකට නිශ්චිතාවයක් අපිට තියෙනවා. right. definite value එකක් එනවා අපිට ගම්මිතාවය.
පැහැදිලි. හැබැයි දැන් හිතන්න අපිට දැන් මොමන්ටම් එක විතරක් අපිට නිශ්චිත කරගෙන හරියන්නේ නැහැ. අපි පාටිකල් එක තියෙන තරම් නිශ්චිත කරගන්න ඕන කියලා. අපි ඒකට කරන උත්සාහයක් විදියට අපි ප්ලේන් වේව්ස් වෙනුවට අපි පාවිච්චි කරන වෙනම જાතියක් වේව් පැකට්ස් කියලා. මේවා ලොකු දේවල් නෙමෙයි. මේ කියන්නේ මෙන්න මේ වගේ අපි මේ උඩ කතා කරා වගේ ප්ලේන් වේව්ස් 100,000 ගානක එකතුවක් සුපර්පොසිෂන් right අපි මේ වගේ ප්ලේන් වේව්ස් ගොඩාක් ගෙනල්ලා ඒගොල්ලොන්ගේ තරංග ආයාම සහ සංඛ්‍යාත ඉතාක් කුඩා වෙනස්කම් වලින් තියෙන්නේ right මෙන්න මේ වගේ කුඩේ තියෙනවා සුපර් ඉම්පෝස් right ඒතර අපිට හම්බ වෙනවා වේව් පැකට් එකක් ඒක මෙන්න මේ වගේ කියන්නේ ඒකේ පීක් එකක් තියෙනවා ඊට පස්සේ ආව අඩු වෙලා ඇම්ප්ලිටියුඩ් එක අඩු වෙලා බිඳු වෙලා යනවා. ඒතර මේ වගේ එක අපි කියන ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ දැන් ක්වොන්ටම් මෙකැනික්ස් වල මේ වේව් ඒ කියන්නේ වේව් පැකට් එක නම් නැත්නම් අපි පාවිච්චි කරන වේව්ස් වල ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ probability of finding the particle. particle එක හොයාගැනීමේ සම්භාවිතාව තමයි මේක පෙන්වන්නේ. දැන් මේ වේව් පැකට් එකේ බලන්න මේ මෙතන තියෙන ඇම්ප්ලිටියුඩ් එක මේක තමයි වැඩිම සම්භාවිතාවයක් කියන දේ. එහෙනම් අපි කියනවා අපේ පාටිකල් එක අනිවාර්යෙන් මෙන්න මේ රීජන් එක තුල තියෙනවා. පැහැදිලිද? එතකොට අපිට කියන්න පුළුවන් මේ රීජන් එක අපි නිකන් හිතුවොත් delta x කියලා. මේ රීජන් එක තුලට දැන් අපි පාටිකල් එක ගෙනල්ලා ඉවරයි. ඒ කියන්නේ ඒක අන්ලෝකලයිස්ඩ් නෙවෙයි ඒක ලෝකලයිස්ඩ්. මොකද අපි දන්නවා මෙන්න මේ රීජන් එකේ අනිවාර්යෙන් පාටිකල් එක තියෙනවා නම් ඒ රීජන් එකෙන් මෙන්න මේ ඒරියා එකේ තමයි වැඩිම සම්භාවිතාවය. right? මෙන්න මේ වගේ වේව් පැකට් එකකින් අපිට පෙන්වන්න පුළුවන් localized particle. right? එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් අංශුවේ ස්ථානයට ඔන්න යම් කිසි පොඩි ඉල්ලීමක් තියෙනවා මේ ඔයා පාවිච්චි කරන පෑනේ පාට පොඩ්ඩක් වෙනස් කරන්න කියලා කහ පාට වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන් මේක හොඳයි නේද හරි sorry මේ උඩ ටේබල් ටික පේනව නේද ඔයගොල්ලන්ට පේන්නේ නැති ප්‍රශ්නයක් හරි වා කරන්නේ එතකොට දැන් මේ වගේ එකකට අපි මෙන්න මේ වේව් පැකට් එකක් පාවිච්චි කළා දැන් අපි පාටිකල් එක අපි යම්කිසි එයාගේ ස්ථානයට නැත්නම් පොසිෂන් එකට යම්කිසි නිශ්චිත භාවයක් දුන්නා රයිට් දැන් අපි මේක දන්නවා හැබැයි අපි දැන් බලමු මේකේ ගම්මිතාවයට මොකද වෙලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලා අපේ පොසිෂන් එකට කිසිම නිශ්චිත භාවයක් තිබුණේ නැහැ ඒක අපිට හිතා ගන්න බෑ කොහෙද තියෙන්නේ කියලා නමුත් ඒ වෙලාවේදී අපිට මොමන්ටම් එකට ෆයිනයිට් වැලියු එකක් ආවා මෙන්න මෙතන දෙන්නවා වගේ right මෙතන ෆයිනයිට් වැලියු එකක් තියෙනවා නමුත් දැන් අපි කරලා තියෙන්නේ එයාව එක තැනකට ගෙනල්ලා තියෙනවා අපි දන්නේ නැහැ කොහොමද මේ මොමන්ටම් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා මෙන්න මොමන්ටම් එකට වෙලා තියෙන දේ දැන් අපි මේ වගේ ප්ලේන් වේව්ස් ගොඩක් සුපර්ඉම්පෝස් කරනකොට අපිට ෆුරියර් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක පාවිච්චි කරන්න පුළුවන් ඒකෙන් අපිට ඔප්පු වෙනවා මේ එන රිසල්ට් වේව් පැකට් එකේ අපිට තියෙන්නේ නිශ්චිත k අගයක් නෙවෙයි. මෙහෙම කෙනෙක් නැහැ. අපිට තියෙනවා රේන්ජ් එකක්. අපි මේ රේන්ජ් එක ඩෙල්ටා k වලින් ලිව්වොත් එතකොට අපිට යම් කිසි k එක කියලා අගයක ඉඳලා මේ පැත්තට k එක ධන භාගයයි ඩෙල්ටා k මේ පැත්තට k එක ඍණ භාගයයි ඩෙල්ටා k. මෙන්න මේ වගේ රීජන් එකක් තුල තියෙන ඕනම අගයක් මේ ඒ කියන්නේ ඒ සෑම අගයකටම අදාළ කොටස් මේ අපේ තරංග ශිතේ කියන්නේ වේව් පැකට් එකේ හොයාගන්න පුළුවන්. right? එතකොට දැන් ඕගොල්ලෝ පේනවා මේ ඩෙල්ටා k කියන එක නා ෆික්ස් නෑ. එයාට තියෙන රේන්ජ් එක. right? එතකොට අපේ ඉස්සෙල්ල සමීකරණයේදී p සමාන h cross කියන අපිට ආවේ. දැන් k වෙනුන අපිට ඩෙල්ටා k රේන්ජ් එකක් තියෙනවා. එහෙනම් මොමන්ටම් එකට මොකද වෙන්නේ? ඩෙල්ටා p වෙන්නේ. right? දැන් ඕගොල්ලන්ට පේනවා අපි පොසිෂන් එක ෆයිනයිට් කරන්න, ඒ කියන්නේ අපි එක්සැක්ට් කරන්න නැත්නම් අපි ඒක නිශ්චිතභාවය වැඩි කරන්න උත්සාහ කරන්න. එයාගේ මොමන්ටම් එකට මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා ෆයිනයිට් වැලියු එකක් තිබිච්ච එකනට දැන් රේන්ජ් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ යාට යම් කිසි පරාසයක් තමයි අපිට දෙන්න පුළුවන්. පැහැදිලි? ඒ කියන්නේ අවිනිශ්චිතභාවයක් ඇවිල්ලා. එරර් එකක් එයාට එකතු වෙනවා. right? එතකොට මෙන්න මේ දේ තමයි ඔය අන්සර්ටි ප්‍රින්සිපල් එකෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරොත් යම් කිසි අංශුවක right පොසිෂන් එක හරියටම මනගන්න ඒ වෙලාවේදී මොමන්ටම් එකට අපිට පොඩි එක්ස්කියුස් එකක් දෙන්න වෙනවා යාගේ රේක වැඩි වෙනවා right නැත්නම් යාගේ අනිශ්චිතභාවය වැඩි වෙනවා
ඒකම අනිත් පැත්ත අපි මොමන්ටම් එක ෆික්ස් කරන්න. අපි හරියට මයින්ඩ් ගිය අපේ පොසිෂන් එකට තියෙන අනිශ්චිතතාවය වැඩි වෙනවා. right? එතකොට මේ දෙක තමයි මූලිකම ඒ කියන්නේ අපේ සංසිද්ධි දෙක අපි මේ අන්සර්ටි ප්‍රින්සිපල් එක මේ තේරුම් ගන්න පාවිච්චි කරනවා. එතකොට මේ දෙකත් එක්ක මට දැන් කියන්න පුළුවන් ඔයගොල්ලන්ට අපේ අන්සර්ටි ප්‍රින්සිපල් එක ඒකේ හරිම ෆෝමැට් එක. ඒ කියන්නේ අපි මැතමැටිකලි මේක ප්‍රූව් කරොත් ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. sigma x sigma p එක වැඩි හෝ සමාන වෙනවා h cross බෙදීම දෙක. right? මේ sigma කියන්නේ right ගොඩාක් දුරට අපි පාවිච්චි කරන මේවා errors කියලා. right? සමහර වෙලාවට delta x ඔයගොල්ලෝ තමයි ගොඩක් දැකලා තියෙන්නේ delta x වාරයක් delta p කියන එක. right? වැඩි හෝ සමාන h cross බෙදීම. ඕක තමයි දැකලා තියෙන්නේ කියන. නමුත් මේක delta කියන දෙයට වඩා වඩාත් නිවැරදි වෙන්නේ මේක. මොකද අපේ mathematical derivation එකේදී මේ sigma x sigma p කියන්නේ මොකුත් නෙවෙයි standard deviations. right? මේ position එකේ momentum එකේ standard deviations තමයි මෙතනට ඉන්නේ. පැහැදිලිද? ඒතකොට මේක තමයි අපි Heisenberg's uncertainty principle කියලා කියන්නේ. මේක තමයි generalized format එක. right? සමහර වෙලාවට අපි මේක ලියනවා delta x delta p වැඩිව සමාන h cross බෙදීම දෙක කියලා. right? but මේට වඩා මේක තමයි හරිම දෙක. right? මේ කියපු දේවල් වලින් මොනවද ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවද? එතකොට දැන් ඊළඟ ප්‍රශ්නයක් එනවා හතරවෙනි ප්‍රශ්නෙට තියෙන. එතකොට මේ මොමන්ටම් එකයි පොසිෂන් එකයි මේ දෙකට විතරද මෙයාව වළංගු වෙන්නේ. right? එතකොට ඒක තීරණය කරගන්න එතකොට හතරවෙනි ප්‍රශ්න තමයි මේක වැලිඩ් වෙන්නේ. ඒ කියන්නේ අපිට දාන්න පුළුවන්. දැන් අපිට යුගලයක් ඇවිල්ලා තියෙන පොසිෂන් and මොමන්ටම්. මේක පොසිෂන් and මොමන්ටම් විතරද? වෙන මොකුත් අන්සර්ටි ප්‍රින්සිපල්ස් නැද්ද? අන්සර්ටි රිලේෂන්ස් නැද්ද? ওই ප්‍රශ්නේ අපිට ඊළඟ. ඒක තේරුම් ගන්න අපි මෙහෙම දෙයක් කරමු. උත්තරේ තමයි නැහැ. right? ඒ කියන්නේ මේ තව රිලේෂන්ස් තියෙනවා. right? there are no uncertainty relations. ඒ තියෙනවා නම් මොන වගේ පෙයාස් වලද මොන වගේ යුගල වලද අපිට මේක ලියන්න පුළුවන්. right? ඒක තේරුම් ගන්න මෙහෙම දෙයක්. ඔයගොල්ලෝ eigen functions ගැන දැන් යම්කිසි අවබෝධයක් තියෙනවා. right? එතකොට අපිට පුළුවන් observables කියන දේවල් ආකාර දෙකකට වෙන් කරන්න. එකක් තමයි incompatible observables අනිත් ඒවා compatible. right? මේ incompatibles කියන්නේ දැන් ඔයගොල්ලෝ මොකක් හරි A සහ B කියලා observables දෙයක් ගත්තොත් මේ දෙන්නට common පොදු eigen functions නැත්නම් right? no common eigen functions. right? ඒතර මේ දෙන්න පොදු eigen functions නැත්නම් මේගොල්ලෝ incompatible. මෙන්න මේ වගේ කට්ටියට අපිට පුළුවන් uncertain relations ලියන්න. right? එතකොට compatible කියන්නේ ඒගොල්ලොන්ට common eigen functions නැත්නම් set of eigen functions තියෙනවා. right? ඒ කියන්නේ පොදු වෙච්ච eigen functions set එකක් හෝ function එකක් හරි තියෙනවා. right? අන්න ඒ වගේ කට්ටිය කියන compatible. මේ uncertain relation එක ලියුව කියලා කිසිම තේරුමක් නැහැ. ඒතර මේ uncertain relation එකේ limit එක අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය. හරිද? එතකොට දැන් මම ඉස්සෙල්ලා ලිව්වේ sigma x sigma p වැඩිව සමාන h cross බෙදීම දෙක. මේක තමයි අපිට හම්බෙන්නේ. right? නමුත් මේ p momentum කියන එක දැන් අපි හිතුවොත් මේ x කියන්නේ x දිශාවේ තියෙන අපි one dimension axis එකක් ගත්තා. අපි three dimension axis තියෙනවා x y z කියලා. right? මෙහෙම. ඉතින් අපි මේ ස්ටඩි කරලා අපේ අධ්‍යයනය යන්නේ මේ x කියන දිශාවේ පමණයි. right? x කියන දිශාවේ පමණයි. ඒතර මේ sigma x නැත්නම් delta x කියන්නේ වගේ පොසිෂන් අන්සර්ටි එකේ මේ x කියන දිශාව. වට y කියන දිශාව වෙනවා delta y කියන එක නේ යූස් කරන්න පුළුවන්. z දිශාව වෙනවා delta z යූස් කරන්න. ඔය විදිහටම මොමන්ටම් එකකට මට පුළුවන් කම්පොනන්ට්ස් ඩිෆයින් කරන්න මේ තුනට.
x දිශාවේ මොමන්ටම් එක y දිශාවේ මොමන්ටම් එක z දිශාවේ මොමන්ටම් එක කම්පොනන්ට් එක right the total එක තමයි මේ p කියලා මෙතන පෙන්නලා දෙන්නේ. එතකොට අපිට පෙන්වන්න කරන්න පුළුවන් දැන් අපිට ඒතකොට එනවා තුන් දෙනෙක් px py pz right. එතකොට මේ x කියන එක්කෙනත් එක්ක py pz right මේගොල්ලෝ incompatible වෙන්නේ නැහැ. incompatible වෙන එකම එක්කෙනා තමයි px කියන එක. right ඒකින්ද අපි මේක පොඩ්ඩක් වෙනස් කරලා තව ලියනවා ලියද්දි delta x වාරයක් delta px x මේකට يعني විශාල හෝ සමාන h cross බෙදීම දෙක. ඒතර මෙන්න මේ ෆෝමැට් එක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක්කෙනා. මොකද මෙන්න මේගොල්ලොත් එක ලිව්වා කියලා අපිට කිසිම තේරුමක් තියෙන දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි කියන සමානලාට අපි හරිම විදිහට කිව්වොත් මේ x කියන එක්කෙනයි මේ py pz කියන කාටේ කම්පියුට් වෙනවා. common eigenfunctions තියෙනවා අපි කියන කම්පියුට් වෙනවා කියලා ඒ ඉස්සරහදී ඔයගොල්ලෝ කියන්නේ කම්පියුට් වෙන කට්ටියට මේ අන්සර්ටි ප්‍රින්සිපල් එකෙන් අපිට ඉගෙන ගන්න තේරුමක් තියෙන දෙයක් ගන්න බෑ right එතකොට මෙන්න මේක තමයි අපි අධ්‍යයනය කරන කියන්නේ මොමන්ටම් and පොසිෂන් කියන දේ නව රිලේට් කරලා ගන්න අන්සර්ටි රිලේෂන් එක මේ ගොඩාක් වැදගත් මේ ගොඩාක් දේවල් තියෙනවා අපිට අධ්‍යයනය කරගන්න පුළුවන් අපි ගණන් කීපයක් හදමු ඊට අමතරව තව පැයයක් තියෙනවා අපිට delta t delta e වාරයක් delta t greater than or equals h cos over මේ කෙනෙකුත් තියෙනවා මේ තියෙන්නේ එනර්ජි මේ නිකන් ටයිම් එකේ ආන්සර් එක නෙවෙයි මේක මම විස්තර කරන්න තව ටිකකින් මේ රිලේෂන් එකත් අපිට පාවිච්චි වෙනවා සමහර වෙලාවට මේකේ ඩෙරිවේෂන් එක ගැන එච්චර හිතන්න යන්න එපා ඩෙරිවේෂන් එක කරන්න ටිකක් ලොකු වැඩක් අනිත් තමයි මේ ජෙනරලයිස්ඩ් version එකේ මේ t කියන එක නා අර්ථ දක්වන විදිය මම දැන් තව ටිකකින් විස්තර කරන්න යනවා පොඩ්ඩක් වෙනස් නමුත් එකම තේරුම තියෙන්නේ මේ ජෙනරල් ඒ කියන්නේ පොදු තත්ත්වයකට මේ ඩෙල්ටා t කියන එක නා අර්ථ දක්වද්දී අපි කියන්නේ මේ අනිත් වේරියබල් එක තියෙනවනේ මෙතන අනිත් ඔබ්සර්වබල් එක මේ e දැන් මේ කේස් එකේදී e මේ e කියන එක නා එක සම්මත අපගමනයක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකකින් වෙනස් වෙන්න ගත වන කාලය කියන එක තමයි මේ ඩෙල්ටා t කියන එක කියන්නේ. නමුත් ඒක පොඩ්ඩක් හිතන්න අමාරුයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ සම්මත ගුණය දැන් කියන එක නා කොහොමද හොයාගන්නේ? ඒ වගේ ප්‍රශ්න ඉන්නවා. එහෙනම් මම මේ විදිහට ඒක අර්ථ දක්වනවා. දැන් අපි හිතන්නේ මොනවාකාරී සිස්ටම් එකක් තියෙනවා කියලා. අපි ඉතින් ඇටම් එකක් කියලා හිතුවොත් මේ සිස්ටම් එකක් කියලා මොනවාකාරී සිස්ටම් එකක්. මේකට තියෙන එක ස්ටේට්ස්. right? ground state එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා යාගේ first excited state එක. මම අපිට ස්ටේට්ස් ලියන්න පුළුවන් right එතන මේක අපිට පුළුවන් මේ සිස්ටම් එකට මොකක් හරි එනර්ජි එකක් දීලා මෙයා උඩට යවන්න හිතන්නකො මේ ෆස්ට් එක්සයිට් ස්ටේට් එකට එයා ගියා කියලා මොකක් හරි එතන මේකේ ඉඳලා එයා ඒ කියන්නේ සදාකාලිකව මේක ඉන්න බෑ එයාට සදාකාලිකව ඉන්න පුළුවන් එකම තමයි මේ ග්‍රවුන්ඩ් ස්ටේට් එතකොට අපි සාමාන්‍ය වෙන දේ තමයි මෙයාගේ රේඩියේෂන් එකක් එමිට් වෙලා මෙයා වයි පල්ලෙහාට වැටෙනවා එතන මෙන්න මේ ස්ටේට් එකේ ඉන්න කාලය තියෙනවනේ දැන් මෙතනට ගිහිල්ලා ආයි මෙතනින් පල්ලෙහාට වැටෙනකන් ඉන්න ගතවන කාලය අපි කියනවා මේ ස්ටේට් එකේ ලයිෆ් ටයිම් එක කියලා. right life time of this energy state එහෙනම් අපි කියන්නේ. ඔන්න ඔය ලයිෆ් ටයිම් එක තමයි අපි right එතකොට ඔය ලයිෆ් ටයිම් එක තමයි කියන්නේ. එතකොට මේ ඩෙල්ටා t කියන එක නම් ෆයිනයිට් නම් මේ රිලේෂන් එකකින් අන්සර්ටන් රිලේෂන් එකකින් කියවෙන්නේ finite delta t කෙනෙක් ඉන්නවනම් අපිට මේ එනර්ජි ලෙවල් එකේ එනර්ජි එක ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා මෙන්න මේ වගේ පරාසයක් තුල. E ඍණ භාගයයි delta E වල සිට ඒක තමයි lowest possible එනර්ජි එක. ඒතර highest possible එනර්ජි එන්නේ E ධන භාගයයි delta. right? නමුත් අපි දන්නවා මේ ground state එක ගත්තොත් ඒකේ තමයි එයා ඉන්නේ. එතකොට මෙයාගේ ආයු කාලය අනන්තයක් වගේ. එතකොට අපි කියනවා මේ delta t අනන්තයට ආසන්න වෙනකොට අපිට හිතා ගන්න පුළුවන් ආයෙනම් delta e කියන එක නා බිඳුවට යනවා. ඒ කියන්නේ අපිට මේ කියන්නේ හොඳ නිර්වද්‍ය භාවයකින් මනින්න පුළුවන් මෙන්න මේ ground state එකේ energy. right? ඒතකොට ඕක තමයි මේකේ තියෙන අපි නිකන් physical interpret කරොත් මෙයාව මේ කියන්න තියෙන්නේ. right? නමුත් අපි මේ මුලින් අපිට තියෙන එක්කනට කියොත් මෙයාගේ ෆිසිකල් ඉන්ටිග්‍රේෂන් එක කියන්නේ මෙන්න මේ කියපු දේත් එක්ක right incompatible and compatible observable කියන දේ ඔලුවට දාගත්තාම
මේක සරලව කියන්නේ ඔය මොකක් හරි පාටිකල් එකක් තියෙනවා කියලා හිතන්න. right? මෙයාගේ පොසිෂන් එකයි මොමන්ටම් එකයි එකම දිශාවට ඒ වචනේ වැදගත් එකම දිශාවට එකම වෙලාවට right මනින්න ගියොත් අපිට මෙන්න මේ uncertain relation එකට යටත්ව තමයි දැනගන්නේ. ඒ කියන්නේ දෙකම එකපාර හරිම අගයන් හොයාගන්න හම්බෙන්නේ නැත. right? එතකොට මේකෙන් සරලව කියන්නේ අන්නේ දේ අර එකම දිශාවට එකම මොහොත කියන එක වැදගත්. right? ඒක එන්නේ මේ මම මේ උඩ විස්තර කරා වගේ දැන් අපිට සරලව ගන්න පුළුවන් මේ කියන්නේ mathematically prove කරාම මෙන්න මේ ආව right p and x. නමුත් මේකේ components එක ගත්තාම අපිට මේ සමහර ඒවාට common eigen functions තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝම එකපාර මේ නිර්වද්‍යව මනගන්න පුළුවන්. right? නමුත් දැන් බැලුවාම x සහ y ඒවා දිශාවන් දෙකක් නේ. ලම්බක වූ දිශාවන් වෙනස් දිශාවන් දෙකක්. right? නමුත් එකම eigen function පොදු eigen functions නැති වෙන්නේ මේ එකම පැත්තට තියෙන දෙන්න. x සහ px. ඒ කියන්නේ momentum එකේ x component. අනේ ඒ දෙන්න එතකොට incompatible pair එකක් වෙනවා. එතකොට ඒගොල්ලන්ට අපිට මේ uncertainty principle එක බලන්න වෙනවා. right? ওই ටික තමයි සාමාන්‍ය ඔයගොල්ලෝ දැනගන්න ඕන uncertainty principle එක ගැන කතා කරද්දී. right? මෙතනින් එහාට මම පොඩ්ඩක් මේ දේවල් කොහොමද ඇප්ලයි කරලා අපි ඒක ඇයි මේ uncertainty principle එකේ වැදගත්කම අපිට මේ එදිනෙදා ජීවිතේ දැක ගන්න බැරි. නැත්තම් කොහොමද අපි මූලිකම සමීකරණය ගත්තොත් මෙතන තියෙන්නේ මේ සම්මත අපගමන. කොහොමද එතකොට අපිට වේව් ෆන්ක්ෂන් එකක් දුන්නාම මෙයාට අදාළ වෙන x සහ t වල සම්මත අපගමන. right? අපිට වේව් ෆන්ක්ෂන් එකක් දුන්නාම කොහොමද එයාගේ පොසිෂන් එකේ සම්මත අපගමනය නැත්තම් ඊට පස්සේ මොමන්ටම් එකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයාගන්නේ කොහොමද? right? මොන ඔය දේවල් ටික මම ඊළඟට විස්තර කරන්නම්. නමුත් ඊට කලින් මේ කියලා දීපු තියරි පාර්ට් එකේ සරල දෙයක් පාර්ට් එකක්. ඒකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් මොකද අහන්න. අහලා තියෙනවා. එතන ප්‍රශ්නයක් අහලා තියෙනවා. මොමන්ටම් එකට ගන්න මොමන්ටම් ඔපරේටර් එකකින් එන එකද? ඔව්. ඔයාලට වේව් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි සිස්ටම් එකට හරි වගේ පාටිකල් එකට හරි සිස්ටම් එකට වේව් ෆන්ක්ෂන් එකක් දෙනවා. right? මෙයාට අපි මොමන්ටම් ඔපරේටර් එක ඇප්ලයි කරන්න ඕන. right? එතකොට එනවාට මොමන්ටම් එක මොකක්ද? තව මොකද ඒ වගේ ප්‍රශ්න තියෙනවද? නැහැ. right. අපි එහෙනම් දැන් බලමු කොහොමද මේ දේවල් ඇප්ලයි කරගෙන ඉන්නේ. මේ දේවල් යොදාගෙන සරල ගණන් කීපයක් එන්නේ. හදන්න කියලා මුලින්ම මම පෙන්නන්නම් ඇයි මේ දේ අපිට මේ එදිනදා ජීවිතයේදී පේන්නේ නැත්තේ. ඇයි අපිට uncertainty principle එකේ වැදගත්කම තේරෙන්නේ නැත්නම් අපි classical mechanics වල කොහෙවත් අහන්නේ නැහැ. මොකද්ද හේතුව මේ වැදගත් වෙන්නේ නැති. ඊට අපි පොඩි උදාහරණ දෙයක් ගමු. හිතන්න ඔයගොල්ලන්ට තියෙනවා එකක් අපි නිකන් බුලට් එකක් කියලා දුමු. පොඩි මාස් එකක් තියෙන අපි හිතමු ග්‍රෑම් 50ක් වගේ. right? අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන. මම දේවල් දෙකක් සලකනවා. right? එකක් මේක තමයි මැක්‍රොස්කෝප් මේක තමයි ක්වොන්ටම් මෙකැනික්ස් කියන්නේ. මයික්‍රොස්කෝපික් ලෙවල් එකේ ඔබ්ජෙක්ට් එක. right? එතකොට අපි බලමු මේ දෙකේ මොකක්ද හේතුව මේ uncertainty principle එක මෙයාට අපි දන්නවා කියන්නේ. අත්දැකීමෙන් දන්නවා මේ මයික්‍රොස්කෝපික් ඔබ්ජෙක්ට්ස් වල අපිට හම්බ වෙනවා මේ uncertainty principle එකේ වැදගත්කමක් කියන්නේ. යෙදීමක් තියෙනවා. නමුත් මේගොල්ලන්ට නැහැ. අපි බලමු ඇයි කියලා. හිතන්න මේ දෙන්නගෙම මම velocity එක measure කරනවා. right? දෙන්නගෙම velocity x දිශාවේ 300 ms ඍණ එක. නමුත් මෙයාට ප්‍රතිශත දෝෂයක් එනවා. ඒ කියන්නේ මේක 0.01යි කියලා. ඔය වගේ දෝෂයක් එක්ක තමයි මම මේ velocity එක measure කරන්නේ. right? මෙයාටත් එතකොට ස්කන්ධය නම් 9.1 වැඩි කිරීම උදාහරණ 31ක් වෙනවා. right? මෙයාගේ velocity එක එකමයි. right? නමුත් ප්‍රතිශත දෝෂය මෙන්න මේ වගේ එකක් වෙනවා. right? එතකොට අපිට uncertainty principle එක apply කරන්න නම් මට ඕන කරනවා delta px සහ delta x. right? නමුත් මම මේක apply කරන වෙනුවට මට මේ v පාවිච්චි කරලා පුළුවන් delta px කියන එක නම හොයාගන්න. මම හදන්නේ
මේ වගේ අන්සර්ටන් එකක් එක්ක මේ වෙලොසිටි එක මෙෂර් කරද්දී මට කොච්චර අවිනිශ්චිතභාවයක් එනවද මේ පොසිෂන් එක ගැන. ඔන්න ඔක තමයි මම හොයන්නේ. right? එතකොට ඒක අපිට හිතුවොත් අපිට පොසිෂන් එකේ අනිශ්චිතභාවය නිකන් මීටර එකක් දෙකක් આવොත් අනිවාර්යෙන් මේ අන්සර්ටන් ප්‍රින්සිපල් එකේ වැදගත්කම අපිට මේ අපේ සාමාන්‍ය ජීවිතේදී පේන්න ඕන. දැනෙන්න ඕන. right? නමුත් මේ ගානදී ඔයගොල්ලන්ට තේරෙයි ඒක එහෙම නැහැ. ඒක ගොඩාක් අඩුයි හින්දා අපිට ඒක පේන්නේ නැහැ කියලා. right? අපි එතකොට මෙතනින් අපිට හොයා ගන්න පුළුවන් ඩෙල්ටා Vx කියන එක කියන අසල. ඊළඟ අපිට තියෙන සමීකරණයක් මෙයා හොයා ගන්න නම් Pxm සමානයි m වරක් Vx වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් අපේ x දිශා මොමන්ටම් එකේ අවිනිශ්චිතභාවය m වරක් ඩෙල්ටා Vx කියලා. right? එතකොට මේ ඩෙල්ටා Vx ට අපිට මෙන්න මේ සමීකරණයෙන් ආදේශ කරන්න. right? එතකොට ඒකේ අගය වෙන්නේ බිඳුව එක බෙදීම 100 වාරයක් Vx. නමුත් m වාරයක් Vx කියන්නේ මේකට අනුව මොකක්ද? Px. right? එතකොට කියන්න පුළුවන් බිඳුව එක බෙදීම 100 වාරයක් Px. Px ගණනය කරන්නේ කොහොමද? Px කියන්නේ සාමාන්‍ය m වාරයක් Vx. ඒ කියන්නේ m කියන්නේ 0.05 වැඩි කිරීම Vx කියන්නේ 300. එතන මෙතනින් ආගේ ආදේශ කරාම ඔයගොල්ලෝ ඩෙල්ටා Px කියන කෙනාට එනවා 1.5 වැඩි කිරීම 10 රින 3යි. මෙන්න මේ වගේ අගයක් අපිට හම්බුනේ. right? ඕක මම දැන් අන්සර්ටන් ප්‍රින්සිපල් එකට දානවා. ඒකෙන් කියන්නේ delta x වාරයක් delta px the order of h cross over. right? එතකොට මම delta x කියන එක කෙනාව තමයි මට ඕන කරන්නේ. එහෙනම් එයාගේ දෙන්න equals h cross over 2 times 1 over delta px. එතකොට මේක ආදේශ කරාම මට එන h cross කියලා කියන්නේ 6.6යි 10 රින 30. ඊට පස්සේ වාරයක් එතකොට ඔයගොල්ලෝ මේක සුළු කරාම මම කියන්න ගන්න යන්නේ නැහැ. අපිට delta x කියන ඒ කියන්නේ ස්ථානීය අනිශ්චිතභාවය right අපි ලියනවා අපිට කීයක්ද? the order of 10 to the power minus 37 right? එතන මෙන්න මේ වගේ right ඊටමත් ඒ කියන්නේ කුඩා අගයක් තමයි අපිට මේ අපේ ස්ථානයේ නැත්නම් මේ අංශුව තියෙන මේ බුලට් එකේ තියෙන තැන මෙෂර් කරොත් එයාගේ අනිශ්චිතභාවය එන්නේ මෙන්න වගේ ඊටමත් කුඩා අගයක්. right? අපි දන්නවා අනිවාර්යෙන් අපේ ඉන්ස්ට්‍රුමන්ට් වල එක මීට වඩා ගොඩාක් වැඩි. right? ඊට වඩා ගොඩාක් වැඩි. මෙච්චර පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපිට. right? ඒකින්ද අපිට එදිනෙදා ජීවිතයේදී මේ හයිසන්බර්ග් අන්සර්ටන් ප්‍රින්සිපල් එකෙන් හම්බෙන ලිමිට් එක වැදගත්. ඒ කියන්නේ යෙදෙන්නේ නැහැ. right? වැදගත් වෙන්නේ නැහැ. මොකද අපිට මෙච්චර accuracy එකක් කොහෙත්ම අපේ ඉන්ස්ට්‍රුමන්ට් වලින් ගන්න බෑ. ඒකට ඉන්ස්ට්‍රුමන්ට් වල තියෙන errors වලට මේ error එක ඉබේම වැහිලා යනවා. මේ ලිමිට් එක වැහිලා යනවා. මෙච්චර accurate measurement එකකට ගන්න බැරි. right? අන්න ඒක හින්දා හයිසන්බර්ග් අන්සර්ටන් ප්‍රින්සිපල් එක එදිනෙදා ජීවිතේදී අපිට එච්චරම වැදගත් වෙන්නේ නැහැ. right? නමුත් අපි මේ විදිහටම මේ සුළු කිරීමම ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. මම ඒක කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. ඒකේ error එක කියන්නේ delta x තැන අගය මෙන්න මේ වගේ අගයක්. 0.2 සෙන්ටිමීටර්. මේක ඉලෙක්ට්‍රෝනයකට සාපේක්ෂව. right? අපි බැලුවොත් මේ අපේ සිස්ටම් එක ඉලෙක්ට්‍රෝනයක් නේ. ඒක කියන්නේ ගොඩාක් කුඩා කෙනෙක්. එතකොට එයාට සාපේක්ෂව බැලුවොත් මේක අපිට අනිවාර්යයෙන්ම ගොඩාක් වැදගත් error. ඒ කියන්නේ අපි මේකේ velocity එක මනින්න පාවිච්චි කරන error එක ගැන හිතද්දි අපි හිතනවා අනිවාර්යෙන් position එකේ error එක ගැන. මොකද ඕගොල්ලෝ පේනවා අපි මේ error එක maintain කරොත් percentage එක maintain කරොත් velocity එකට අපිට position එකට ඒ කියන්නේ සැලකිය යුතු ලොකු මේ error එකක් හම්බ වෙනවා. පැහැදිලිද? ඒ හින්දා මේ වගේ microscopic objects වලට අන්සර්ටන් ප්‍රින්සිපල් එක ඉතාමත් වැදගත්. right? එතකොට මේ ගානේ ඔයගොල්ලෝ තේරෙනවා කොහොමද ඒක වෙන්නේ කියන එක. අනිත් දේ තමයි සරලව දැන් අපි උදාහරණයක් විදිහට අපි මෙතන h cross කියන එක නාගාගේ නිකන් 10 රින 4ක් කියලා හිතන්නකෝ. ඒක 10 රින 4ක් කරොත් ඔන්න අපිට මෙච්චර පොඩි අගයක් එන්නේ නැහැ. නේද? ඒතකොට 10 රින 4ක් කරොත් මේක නිකන් 10 රින
එකක් වගේ එකට පහින්. එතකොට අන්න අපිට මේක රියල් වර්ල්ඩ් එකේදී අපේ එදිනදා ජීවිතයේදී අන්සර්ටන් ප්‍රින්සිපල් එක ගැන හිතන්න වෙනවා අපි මෙෂර්මන්ට්ස් ගන්න. මොකද ධාරින එකක් කියන්නේ දශම එකයිනේ. ඕක අපිට අනිවාර්යෙන් අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකත් එක්ක ඒ ඕඩර් එකෙමයි තියෙන්නේ අපිට හිතන්න වෙනවා. right? ඒක තමයි අපි අර කලින් ලෙක්චර්ස් වලදී කිව්වේ මේ ක්වොන්ටම් මෙකැනික්ස් අපේ මේ රියල් වර්ල්ඩ් එකේදී පේන්නේ නැති එක හේතුව තමයි මේ HK අගය. right? මේ HK අගය මෙච්චර පොඩි වෙච්ච ඉතින් තමයි අපිට මේ වගේ බේරෙන්න පුළුවන් මේ ඉඳලා ජීවිතේ. මේක ලොකු වුණා නම් හරි කරදරයක් වෙනවා. right? මොකද මේ දෙක නැති දන්නේ අපි මෙෂර්මන්ට්ස් නේද? ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකක් කරනකොට. right? ඒකින්ද ඒක ලොකු මම හිතන්නේ වාසියක් අපිට මේ HK අගය මෙච්චර අඩු. right? ඕක තමයි ඔය ගානෙන් වලින් තේරෙනවා දැන් කොහොමද මේ අන්සර්ටන් ප්‍රින්සිපල් එක මේ අපේ එදිනදා ජීවිතයේදී පේන්නේ නැති වෙන්නයි මයික්‍රොස්කෝපික් වර්ල්ඩ් එකේදී පේන්නයි වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ. right? ඊළඟට මම තෝරගත්ත ප්‍රශ්නයක් අපේ මේ රෙෆරන්ස් බුක් එකෙන් ඒකේ ප්‍රොබ්ලම් 1.9. ඒකදී අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ලැබුණොත් ඔව් ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් අහලා දිනවා සර් ඩෙල්ටා x ට අගය මීටර 1යි කියලා ලැබුණොත් ඒකේ ප්‍රායෝගික තේරුම ඒ අංශු මීටර 1ක් ඇතුළත ඕනම තැනක තියෙන්න පුළුවන්ද කියන එකද. ඔව් මෙහෙම අපි දැන් මෙතන කතා කරන්නේ පොසිෂන් එක ගැන විතරක් නෙමෙයි. අපි හිතන්නකෝ යම් කිසි එරර් එකක් තියාගෙන අපි වෙලොසිටි එක මනිද්දී ඒ වෙලාවෙම අපි පොසිෂන් එකක් මැන්නොත් right අන්න එතකොට ඩෙල්ටා x වගේ 1 කියලා වාට උත්තරයක් ආවොත් ඒ කියන්නේ අර වෙලොසිටි එක අර එරර් එක තියාගෙන මනිනකොටම ඔයා ඒ දිශාවට මේ අපි පොසිෂන් එකේ එරර් එකක් මේ පොසිෂන් එකත් හෙව්වොත් ඔයාට ලැබෙන අගේ කියන්නේ ඔයා රිපීටඩ් එක්ස්පෙරිමන්ට්ස් කරා කියන්නේ කොයි මේ අයිඩෙන්ටිකලි සිස්ටම් එකට පාට එක සිස්ටම් මේ පාටිකල් එක තියෙනවා. හරි මේක තමයි ඔයාගේ සිස්ටම් එක. හරිද? එතකොට ඔයා වෙලොසිටි කියන එක කෙනාට right මේ වෙලොසිටි කියන අදහස් කරන්නේ සරලව මෙයා වක්‍රව අපිට සම්බන්ධ වෙන මොමන්ටම් එකට right අපි මෙයාට එක එරර් එකක් තියාගෙන මොකක් හරි 0.1 කියන එක කියන එරර් එක තියාගෙන මම 10 පාරක් මේකේ පොසිෂන් එක මෙෂර් කරන්න යනවා. හරි ඒතකොට identical system එක or repeatedly measurements ගන්න. අනේ මේ delta x අගේ මීටර 1යි කියලා කියන්නේ ඔයා ඔය ගන්න readings මේ මීටර 1ක් තුල එහා මෙහා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මැද අගයක් තියෙන පුළුවන් x1 කියලා. එතන ඉඳන් x1 ධන 0.5යි මේ මීටර්ස් වලින් නම් අපි කතා කරන්නේ. මෙන්න මේ අතර අගයන් අනිවාර්යෙන් ඔයාලට හම්බ වෙනවා ඔය repeated measurements ගන්න. ඔනෝක තමයි අදහස්. මම දැන් උත්තරේ හම්බෙන්නේ නැති මීටර එකක් තුල තියෙන්න පුළුවන් කියන එක තමයි. නමුත් ඒක අපිට හරියටම එක්ස්ප්ලেইন කරොත් අපි රිපීටඩ්ලි මෙෂර්මන්ට් ගන්නකොට ওই මෙෂර්මන්ට් එක මෙන්න මේ රේන්ජ් එක තුල තියෙනවා කියන එක විතරයි අපිට කියන්නේ. right? ඒ කියන්නේ අන්සර්ටන් එකක් තියෙනවා. අපිට හරියටම කියන්න බෑ මේ එකම තැන මෙන්න මේ x එක කියන තැනම හැම වෙලාවෙම මෙෂර්මන්ට්ස් හම්බ වෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ. අනිවාර්යෙන් මේක වේරි වෙනවා මෙන්න මේ රීජන් එක තුල. මේ ඉන්ටර්වල් එක ඇතුළේ. right? okay thank you. අක්ෂය තව ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකටත් උත්තර දීගෙන යනවාද? ඒක පස්සේ උත්තර දෙන්න. මට අර ගාන චුට්ටක් හරියට අන්තිමට කරන්න ඕනේ. ඒක කරලා අපි එමුත් ඒකට එමු. අපි අන්තිමට. හරි. එතකොට මේ ප්‍රශ්නේ මම දැන් කතා කරන්න ඉන්න ප්‍රශ්නේට කලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඒවත් වැදගත් වෙනවා ගොඩක්. expected values ඒවා ඔක්කොම අපි calculate කරනවා. normalization constant කොහොමද හොයන්නේ? ඒ දේවල් ඔක්කොම මේක තියෙනවා. right? ඒ ගාන කියන්නේ අපිට mass MH particle එකක wave function එක දීලා තියෙනවා. මෙන්න මෙහෙම. psi xt a e to the power minus a mx वर्ग विधि में cross ධන I t මේක තමයි අපිට තියෙන wave function එක. මේක මේ x කියන එක නා minus infinity plus infinity value right. ඒකදී අපිට පළවෙනිටම අහන්න කියන්නේ හොයන්න කියන්නේ මේ a කියන එක නා normalization constant එකේ value එක. දෙවෙනි කොටස මම skip කරනවා මොකද ඒකේ ලොකු එකක් තියෙනවා ඒක. simplification එකක් තියෙනවා සහ ඒකේ අපි අහන්නේ මේ potential එක ගැන. අපි ඒක ඉස්සරහදී අපි කතා කරන එක systems ඒකේදී ඔයගොල්ලෝ solve කරන්න පුරුදු වෙනවා. තව ඒ පුරුදු වෙනන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ දේවල් attempt කරන්න. ඉතින් මම දෙවෙනි එක කරන්නේ නැහැ. තුන්වෙනි එකේදී අපිට calculate කරන්න කියන expected value of x x වර්ග
p අතන මේ p කියන්නේ px right px වර්ග ඔන්න ඔය හතර කැල්කියුලේට් කරන්න කියනවා ඊළඟට අපිට හතරවෙනි එකේදී කියනවා හොයන්න කියලා standard deviation of x and standard deviation of p කියන්නේ අතන px මොකද ඔයගොල්ලෝ මේකේ ඔපරේටර්ස් ගැන හරියට මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ මේ දෙන්නගෙන් තමයි අපිට අන්සර්ටන් ප්‍රින්සිපල් එකත් එක්ක කතා කරන්න දේවල් එන්නේ ඊළඟට ඒගොල්ලෝ අන්තිමට කියනවා මේ දෙක කැල්කියුලේට් කරලා මේක අන්සර්ටන් ප්‍රින්සිපල් එකත් එක්ක මේ ප්‍රොඩක්ට් එක අරන් බලන්න කියනවා අන්සර්ටන් ප්‍රින්සිපල් එකත් එක්ක හරියට ගැලපෙනවද නැද්ද කියලා right එතකොට මේක තමයි ප්‍රශ්නේ එතකොට මේක අපි විසඳන්නේ මේ විදිහට දැන් පළවෙනි කොටස තමයි a හොයන එක. ඒතර normalization constant එකේදී අපි කියන්නේ අපි ඉන්ටිග්‍රේට් කරොත් අපේ wave function එක මේ එයා වැලිඩ් වෙන මුළු අවකාශය තුල right මෙන්න මෙයා ඉන්ටිග්‍රේට් කරොත් මේක එකක් වෙනවා right ඕක තමයි අපි normalization constant එක normalize කරනවා කියලා කියන්නේ මෙන්න මේ right මොකද මේ තියෙන probability නේ අපි කිව්ව කතා කරේ. ඒතර probability එක අනිවාර්යෙන් එක වෙන්න ඕන. හරි. නමුත් මේ modulus එක අයින් කරන්නේ අපි මේ විදිහට all space කියන්නේ දැන් මේක නම් one dimensional මොකද x විතරයි තියෙන්නේ. එහෙනම් x axis එකේ -infinity plus infinity අපිට value. ඒතර මේක අයින් කරන්න අපිට පුළුවන් psi වාරයක් psi star. දැන් මේක xt ලියන්න මම ලියන්නේ නැහැ right dx. මේක එකක් වෙනවා. මෙන්න මේ relation එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ මේ normalization constant a හොයාගන්න. right? දැන් අපි මේකට ආදේශ කරමු. මේකෙන් තියෙන්නේ a වාරයක් ඉවලරින IT වාරයක් size star වෙනස දන්න ඕගොල්ලෝ ඒක conjugate එක complex conjugate එක අපි සලකන්න ඕනේ. එතකොට මෙතන a e මේ ඔක්කොම real parts real terms h cross මෙතන තමයි අපේ imaginary term එක තියෙන්නේ. මේක minus i h cross I'm sorry minus i t වෙනවා. right dx මේක එක වෙනවා right දැන් මේක අපි සුළු කරොත් ඒ වර්ග වෙනවා ඒක නියතයක් අපිට පුළුවන් අනුකලණයෙන් එළියට ගන්න minus infinity plus infinity මේ දෙකේ අපේ බේස් එක එකම ඒකට ඔයගොල්ලෝ දන්නවා කොහොමද මේ බලයන් සුළු වෙන්නේ කියන එක ඔක සුළු කරොත් අපිට හම්බ වෙනවා මේ දෙන්න කැන්සල් වෙලා යනවා ඍණ 2යි a x වර්ග බෙදීම h cross right මෙන්න මේක අපිට හම්බ වෙනවා dx හරි මේක එක වෙනවා right එතන මෙන්න මේ ඉන්ටිග්‍රේෂන් එක right මේක දිහා ඔයගොල්ලෝ බැලුවොත් මේකේ තියෙන x වර්ගය තියෙනවා කියලා මේක අපි කියන්නේ even function එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඍණ x ආදේශ කරත් මේ function එකේ එන්නේ ධන x ආදේශ කරාම එන උත්තරේම තමයි. right ඒකින් අපිට හරි සරලව මේක මේ වෙනස් කරන්න පුළුවන් මේ ඍණාන්තයෙන් ධනාන්තය කියන කෙනාව දෙගුණයක් බිඳුවේ නම් ධන පැත්ත. මොකද ඍණ පැත්ත ආදේශ කරාම එන අගයන් ටිකම තමයි ධන පැත්ත ආදේශ කරාමත් මේ function එකේ. මොකද මේක even function එක. x වල ඉරට්ට බලයක් තියෙනවා. අනිත් දේවල් නියත. right එතකොට ඒ හින්දා මේ even function එකක් ඉඳලා අපිට පුළුවන් දෙවාරයක් එක භාගයක් විදිහට ලියන්න. ඒ කියන්නේ මේක ඍණාන්තයෙන් ධනාන්තය යනකොට මෙතන දෙකට බෙදෙනවානේ බිඳුවේ. එතකොට මේ කොටසත් මම මේ කොටසෙම දානවා. එතකොට දෙවාරයක් මේ කොටස කියලා අපි ලියන්න පුළුවන්. එතකොට මේක එනවා ඍණ 2යි dx කියලා. මේක සම්මත අනුකලයක්. right? ඔය සම්මත අනුකලයේ අගය right අපිට ලියන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ චෙක් කරන්න. ඉන්ටිග්‍රේෂන් පාර්ට් එකේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් මේවා. එයා සම්මත අනුකලය කියන්නේ ඒක පාටකින් බිඳුවන්තයට e වල ඍණ x බෙදීමේ වර්ග right dx මොන වගේ එකක් ඔයගොල්ලෝ ඉන්ටිග්‍රේට් කරොත් උත්තරේ වෙන්නේ 5/2a මෙන්න මෙයා තමයි උත්තරේ වෙන්නේ. එතකොට මෙන්න මේ සිද්ධාන්තය අපිට දැන් පාවිච්චි කරන්න පුළුවන්
මේක වර්ගයක් විදිහට ලියා ගන්න මේ දෙකයි මේ බෙදීම h cross කියන එක නගේ වර්ගමූලය දාලා මේ වර්ගය අපිට ලිය ගන්න. right. එහෙම කරලා ලිව්වොත් ඔයගොල්ලන්ට හම්බෙනවා මෙන්න මේ උත්තරේ ඒ වර්ග වාරයක් වර්ගමූල 5h cross බෙදීම 2m සමාන 1යි. right. එතකොට මේක ඔයගොල්ලෝ සරලව සුළු කරන්න පුළුවන්. වර්ගමූලයේ ගන්නකොට 4 වෙනකේ බලයක් එනවා. 4 වෙනකයි ලියන්න පුළුවන්. එතකොට අපේ උත්තරේ 2m බෙදීම 5h cross. right. මේක තමයි අපේ normalization constant එකේ අගය වෙන්නේ. right. එතකොට මේ සුළු කිරීම maths. right. එතකොට maths වල ඔයගොල්ලෝ පාවිච්චි මොඩල් එක මන් ලියුවා. ඒක පාවිච්චි කරලා ඉන්ටිග්‍රේට් කරගන්න පුළුවන් තන. ඔක තමයි අපිට ඉන්න. right. ඊළඟට දෙවෙනි කොටස මම ස්කිප් කරනවා. තුන්වෙනි කොටස අපේ expectation values. දැන් ඔයගොල්ලෝ expectation values හොයන්න ඉගෙන maths part එකේදී චලිත කරා. කොහොමද අපි කියන්නේ අපි නිකන් සරලව මේක අපි සාමාන්‍යයෙන් කරන්නේ මුළු අවකාශය තුල මේ කියන්නේ වෙනවා ගන්නවා. ඒක ඔයාලට x ඕන නම් x වාරයක් මෙයානේ px. මේකෙන් අපිට පුළුවන් expectation value of x හොයන්න. ඔයගොල්ලන්ට x වර්ගයේ expectation එක හොයන්න ඕන. සරලව කරන්නේ තියෙන්නේ මේ මෙතන දාන ෆන්ක්ෂන් එක වෙනස් කරන එක. අපි සරලව විවොත් ඔයාලට ඕන expectation value of x කියලා. right. මේක සමාන වෙන්නේ whole space. ඔය ඉන්ටිග්‍රේට් කරනවා fx චයි වර්ග. ඔක තමයි කරන්න ඕනේ. එතකොට මේ fx කියන්නේ ඔයගොල්ලෝ මේ පරාමිති ලියනවා. මෙතන තියෙන x ඉන්නවා x තමයි. මෙතන තියෙන x වර්ග. එහෙනම් ඔයාලා කරන්නේ x වර්ග චයි වර්ග. දැන් ඔයගොල්ලෝ මේක සුළු කරාම දන්නවා. එහෙනම් මම මේගොල්ලෝගේ අන්තිම උත්තර ලියන්නම්. මේ සෑහෙන වෙලාවෙම මේක එකතු කරන්නේ. අපි expectation value of x ගත්තොත් මේක සුළු කරාම ඔයගොල්ලන්ට පේන්නේ මේකේ අපිට එන්නේ මේක 0 කියලා එනවා. right. එතකොට මෙතන x වර්ගය ගත්තොත් අපිට එන්නේ h cross බෙදීම 4යි. right. ඊළඟට අපිට expected value of p px කියන්නේ මෙයා වර්ණ සරල ක්‍රමයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා px කියලා කියන්නේ mvx, vx කියලා කියන්නේ d by dt x. එතකොට මෙතන expected value නම් මොනවාට මෙතන expected value එක දාන්න. ඒත් දැන් මෙතන අපිට උගාව 0 කියලා නම් මෙයාගේ expected value එක 0. ඊට පස්සේ expected value of px වර්ග. right. මෙතන අපිට එන්නේ px වර්ග සමානයි. මේක ලිව්වොත් ඔපරේටර් එකක් දාලා මම ලිව්වොත් psi star මෙතන ඔපරේටර් එක නම් මෙතන ඔපරේටර් එකේ වර්ගය psi dx. මොකද්ද මොමන්ටම් ඔපරේටර් එක? දැන් මෙතන මම කිව්වා px කියලා. අපිට p කියන ටෝටල් මොමන්ටම් ඔපරේටර් ලියන්න ඕනේ. අතන y z ගැන කතා කරන්න ඕනේ. සරල x දාලා කිව්වම ඇති. එතන minus ih cross දාබා over දාබා x. right. එතන මේක වර්ග කරන්න පුළුවන් සරලව. මොකද එතකොට ඔයගොල්ලෝ psi star එතන i වර්ගය h cross වර්ගය මෙතන ඩාබා වර්ගව ඩාබා x වර්ග වෙනවා. මේක සරලව දෙපාරක් ලියුවා නම් මේක දෙපාරක් psi x අවකලනය කරන්න ඕන කියන දේ තමයි ඒ කියන්නේ. දෙවන අවකලය. right. psi
මොනවද සුළු කරන්නයි තියෙන්නේ මේක සුළු කිරීම ටිකයි අපිට අන්තිම උත්තරේ කියනවා මෙන්න මෙයා h cross am right එතකොට අපිට හම් වෙලා තියෙනවා එක්කෙනෙක් මෙයා right අනිත් එක්කෙනා x වර්ගයේ එක්කෙනා ඒ කියන්නේ h cross බෙදීම 4යි an කියන එක්කෙනා අනිත් දෙන්න බිඳුවයි right මෙයා බිඳුවයි මෙයා බිඳුවයි ඊට පස්සේ අන්තිම ප්‍රශ්නේ ඉදිරියට ඒගොල්ලෝ අහන්නේ මේගොල්ලෝන්ගෙන් මේ සිග්මා x සහ සිග්මා px හොයන්නේ කියලා. දැන් මේ සිග්මා කියන එක මම ඔයගොල්ලෝ අඳුනලා දුන්නා තියරි එකේම මේගොල්ලෝ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්ස්. ඔයාගේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන්නේ මේ එක්ස්පෙක්ටේෂන් වැලියුස් පාවිච්චි කරලා. ඒකට ක්‍රමයක් තියෙනවා. අපි හිතමු අපි හොයන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් of x කියලා. ඒතර මේක සමාන වෙනවා x වර්ගයේ එක්ස්පෙක්ටේෂන් වැලියුවෙන් අපි අඩු කරන්න ඕන x ගේ එක්ස්පෙක්ටේෂන් වැලියු එකේ වර්ග. මේ සමීකරණය ගොඩක් වැදගත්. ඒ කියන්නේ සරල පොදු විදිහට ලියුවොත් fx කියන එක නාව. එතකොට මේක අපිට ලියන්න පුළුවන් expectation value of fx වර්ග ඍණ expectation value of fx කියන එක total square. මේක තමයි general form වෙන්නේ. එතන මෙතන අපි මේ අගයන් දෙක හොයාගෙන ඉවරයි. අපිට මේ අතර මේ variance එක ඊට පස්සේ මේකේ වර්ගමූලය ගත්තොත් අපිට standard deviation එක හම්බ වෙනවා. එතකොට මේකේ වර්ගයට expected value of x squared වලට අපි ආවේ මෙන්න මේයාගේ h cross over 4am ex කියන එක නා බිඳුවයි. එතකොට ඔයගොල්ලෝ උත්තරේ දෙනවා වර්ගමූල h cross බෙදීම 4යි am මෙයා බිඳුව. ඒතර උත්තරේ වෙන්නේ වර්ගමූල h cross බෙදීම 4යි am. හරි. ඊළඟට අපිට පුළුවන් සිග්මා px කියන එක නවත් ඔය විදිහටම ගන්න. එතකොට යාට ලිව්වොත් මේක වර්ගමූල px වර්ගය ඍණ epx ගේ සම්පූර්ණ වර්ගය. එතකොට epx අපිට කියන මොමන්ටම් px වර්ගයට අපිට ආවේ h cross am. මෙතන අපිට ආයෙත් බිඳුවයි කියලා ආවේ. මේකේ වර්ගමූලය. එතකොට උත්තරය අපිට හම්බ වෙනවා h cross am වර්ගමූල. right එතකොට දැන් answer principle එකේ කියන්නේ මේ දෙන්නගේ product එක right එතකොට මේ දෙන්නගේ product එක අපි සැලකුවොත් උන් ලස්සනට තේරෙනවා දැන් sigma x වාරයක් sigma px කෙනෙක් කෙනා සමාන වෙනවා sigma x ට අපිට ආවේ දැන් h cross බෙදීම 4යි am ගේ වර්ගමූලය වැඩි කිරීම sigma px කියන එකට ආවේ වර්ගමූල h cross am right දැන් මෙතන ඔයගොල්ලෝ මේ කැපිලම් කියලා තේරෙනවා මේ වර්ගමූල h cross වර්ගමූල h cross වැඩි වෙනවා h cross හැදෙනවා වර්ගමූල 4 කියන්නේ දෙක right එතකොට මේ sigma x වරක් sigma px කියන එක නා මෙයා හෝ මීට වඩා අනිවාර්යෙන් වැඩි විය යුතුයි තේරෙනවනේ දැන් ඔයගොල්ලෝ ලස්සනට පේනවා අපි මොන wave function එකක් ගත්තා ඒකෙන් අපි පාවිච්චි කරලා අපි sigma x sigma px ඒ දේවල් හෙව්වා ඒ දේවල් හොයාගෙන ගියා ඔයගොල්ලෝ ලස්සනට තේරෙනවා මේ ලිමිට් එකට වඩා එහාට අපිට අඩුවට අපිට යන්න බැහැ කොහෙද right ඒක තමයි අපේ ලිමිට් එක වෙන්නේ ඊට වඩා වැඩි හෝ සමානයි right ඔන්න ඔය ටික තමයි මට ඇත්තටම කියලා දෙන්න ඕනේ මේ answer principle එකත් එක්ක එතකොට අපි කතා කරා answer principle එක කොහොමද එන්නේ මම ඒක පැහැදිලි කරා මුලින්ම plane waves and wave packets කියන දෙන්න අරගෙන මම පැහැදිලි කරා කොහොමද momentum එකේ precision එක position එකේ නිර්වද්‍ය භාවය නැත්නම් නිශ්චිත භාවය වැඩි කරන්න යනකොට momentum එකේ නිශ්චිත භාවය වැඩි වෙන්නේ කොහොමද කියලා මම පෙන්නන කරා ඊට පස්සේ මම කිව්වා mathematically අපිට prove කරන්න පුළුවන් මෙන්න මේකේ right නමුත් මේක නෙවෙයි එකම යුගලයේ අපිට තියෙන මම තව යුගලයක් ලිව්වා delta e times delta t
මේක. නමුත් මම කිව්වා මේකත් නෙමෙයි කමුදේ. තව අපිට ඕන තරම් uncentered relations ලියන්න පුළුවන්. මොන වගේ දේවල් වල කමියුට් වෙන්නේ නැති දේවල් වලට කියන observables අපි ගත්තොත් incompatible compatible දෙන්නේ කියනවා. incompatible ඒ වගේ common eigen functions නැහැ. අන්න ඒ වගේ කට්ටියට අපිට පුළුවන් uncentered relations ලියන්න. අනිතර ලියන්න පුළුවන් නමුත් තේරුමක් තියෙන දෙයක් නැහැ. right? ඊළඟට මම ඔයගොල්ලෝ ගානක් හදලා පෙන්නනවා කොහොමද මේ uncentered relation එක අපිට රියල් වර්ල්ඩ් එකේදී මේ අපේ දිනදා ජීවිතේදී අපිට මේක වැදගත් වෙන්නේ නැත්තේ අපි යොදා ගන්න නැත්තේ ඒ කියන දේ මම ඔයගොල්ලෝ තේරුවා මොකද මේකෙන් එන ලිමිට් එක ගොඩාක් පොඩි අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් එන එරර් එකට වඩා. ඒතකොට ඉන්ස්ට්‍රුමන්ට් එකේ එරර් එකෙන් මේක වැහිලා යනවා. මේකේ එන ලිමිට් එක වැහිලා යනවා. right? කවදාද ඔයගොල්ලන්ට ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදන්න පුළුවන් නම් 10 -50 accuracy එකක් තියෙනවා. අන්න එදාට ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේදී මෙෂර්මන්ට්ස් ගන්නකොට අනිවාර්යෙන් අපි හිතන්න අපේ මේ හයිසන්බර්ග් අන්සර් ප්‍රින්සිපල් එකෙන් එන ලිමිට් එක. ඉදින්දා ජීවිතේ. right? නමුත් අපි මයික්‍රොස්කෝපික් ඔබ්ජෙක්ට්ස් වලට ගියාම එතනදී අපි දැක්කා අපිට එන එක ගොඩාක්ම يعني අපේ සිස්ටම් එකත් එක්ක බලද්දී ගොඩාක් සාපේක්ෂව අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ එකේ කෝඩ් එකේ තියෙන. එහෙනම් අපි හැම වෙලාවෙම කල්පනාකාරී වෙන්න ඕන අපේ හයිසන්බර්ග් අන්සර් ප්‍රින්සිපල් එකෙන් එන ලිමිට් එක ගැන. right? ඊළඟට මම ගානක් හදලා පෙන්නනවා කොහොමද wave functions දුන්නාම ඔයගොල්ලෝ expectation calculate කරන්න කොහොමද ඊට පස්සේ normalization constant හොයන්න කොහොමද ඉතින් ඒ දේවල් වලදී ඔයගොල්ලෝගේ අනුකලනය පිළිබඳ දැනුම අවකලනය කියන්නේ calculus වල calculus ගැන හොඳ knowledge එකක් තියෙනවා නම් හරි ලේසි මේක හදන්න මේවත් එක ඩිලීට් කරනවා. එතකොට අපි මේ theory වලින් කියන දේවල් දැන් mathematically මේ වගේ අපිට වෙලක් තියෙනවා. දැන් අරන් තිබුණා ඔයගොල්ලෝ sigma x sigma vx කියන එක නා equals x cross over 2 ඊට වඩා මේ අඩු වෙන්නේ නැහැ. right? අර ඒ වගේ mathematically prove වෙනවා මේ කියන දේවල්. ඒකට තමයි theory එක කියලා පිළිගන්නේ. ඔය ටික තමයි අද ඔයගොල්ලන්ට කතා කරන්න හිතාගෙන ආවේ. දැන් ප්‍රශ්න තියෙන ඒවාට උත්තර හොයන්න. මේ අන්සර් ප්‍රින්සිපල් එක බලංගු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලෙවල් එකට පමණ නැහැ. මම ඉලෙක්ට්‍රෝනයක් කියලා ගත්තේ ඒක අපිට ගොඩක් දන්න කෙනෙක් හින්දා එතන ගියාට තියෙන ඕම දෙකට වැදගත් වෙනවා. right? දැන් ඔයාලට තේරෙන්නේ කියන්නේ බලංගු වෙන්නේ කියන එකට ඒ වචනට වඩා අපිට මේ තේරුමක් ඇති දෙයක්. ඒ කියන්නේ අපිට කියන්නේ අපි මේ ආන්සර් ප්‍රින්සිපල් එකේ ලිමිට් එක ගැන වොරි වෙන්න ඕන මේ ඉලෙක්ට්‍රෝනය වගේ කියන්නේ පොඩි මයික්‍රොස්කෝපික් ලෙවල් එකකට ගියාම නැත්නම් මේ ආන්සර් ප්‍රින්සිපල් එක වළංගු වෙදින්දා ජීවිතේට දැන් මම අර ඇප්ලයි කරලා පෙන්නේ බුලට් එකකට. නමුත් අපිට ඒකෙන් එන රිසල්ට් එකේ වැදගත් කමක් නැහැ. මොකද අපි ඉන්ස්ට්‍රුමන්ට් වල ඒවා 0ට වැඩි. right? දැන් වළංගු කියන වචනේ අපි අයින් කරමු එතනින්. වළංගු භාවයට වඩා වළංගු වෙන තැනකට තේරුමක්. ඒ කියන්නේ අපිට මොකක්ද අපි කියන්නේ තේරුමක් ඇති උත්තරයක් ගන්න එන්නේ අපි ඔය මයික්‍රොස්කෝපික් ලෙවල් එකට ගියාම විතරයි. right? බෝසොන් හැමදේටම right? හැමදේටම මේවා ඇප්ලයි කරනවා. මට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ එච්චරයි. මිතුන් වලට තව ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. තව ප්‍රශ්නයක් පැහැදිලි. මම හිතන්නේ මිතුන් පොඩ්ඩකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මේ පොඩ්ඩකට ගන්න උනා. තව ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට chat එකට දාන්න හරි නැත්නම් unmute කරලා අහන්න පුළුවන්. අද ප්‍රශ්න අඩුයි. කියන්නේ එක්ක තේරිලා හොඳටම තේරිලා නැහැ. තව ප්‍රශ්නයක් ආවා. සර් ඕටෝනෝමල් සෙට් එකක් කියන්නේ මොකක්ද? ඕටෝනෝමල් සෙට් එකක් මේ වෙලාවෙලට එන්නේ චරිත හරි ඉදිරියට හරි අයිඩියා එකක් තියෙනවද මට මතක් වෙනවා. ඕටෝනෝමල් වෙන්න නම් මොකක් හරි සෙට් එකක් ඒ සෙට් එකේ තියෙන එලිමන්ට්ස්
හැම එක ඕනම් පෑ එකක් ගත්තාම පළවෙනි එක තමයි සෙට් එකේ තියෙන එක එලිමන්ට් එකක් ගත්තාම අපි වේව් ඒ සෙට් එක බේසිකලි වේව් ෆන්ක්ෂන් සෙට් එකක් ඒ එලිමන්ට් එකින් ගත්තාම වෙන මේවා normalize වෙලා තියෙනවා දැන් උදාහරණයක් විදිහට wave functions right එතකොට ඒකේ අපි දුන්න sin function කියලා එතකොට ඒ එකේ මොන එලිමන්ට් එකක් ගත්තත් ඒ එලිමන්ට් එක normalize වෙලා තියෙනවා ඒක කියන්නේ sin අපි දුන්න එලිමන්ට් එක sin නම් sin වරක් sin ස්ටාර් ඉන්ටිග්‍රේට් කරාම එක වෙනවා දෙවෙනි එක තමයි එලිමන්ට්ස් වෙන වෙනම පෑව ඉස් ගත්තාම ඒවා ඉන්ටග්‍රේෂන් එක බිඳුව වෙනවා ඕර්තෝනෝමල් ඒ කියන්නේ එක විදිහට හිතන්න පුළුවන් වෙක්ටර්ස් දෙයක් ලම්බකයි කියන්නේ එතකොට පෑවයිස් ගත්තාම ඉන්ටිග්‍රේෂන් එක බිඳුව වෙන්න ඕනේ බෙලෙනම තනි වේව් ෆන්ක්ෂන් එක පිට ගත්තාම ඉන්ටිග්‍රේෂන් එක වෙනවා ඔය දෙකම කියන්නේ normalize ලා තියෙන්න ඕන ඕර්තෝගනල් වෙන්න ඕන දෙවෙනි එක ඔය දෙකම satisfy වෙනවා නම් ඒ සෙට් එකේ තියෙන හැම වේව් ෆන්ක්ෂන් එකක්ම අපි කියන සෙට් එකට ඕර්තෝනෝමල් සෙට් එකක් කියලා ඒක පැහැදිලිද නැත්නම් අපි පොඩි උදාහරණයක් ඕනනම් කියන්න පුළුවන් මම හිතන්නේ Excuse me, sir. ඔව් ප්‍රශ්නයක් Sir, delta x, sorry, sigma x, sigma bx මේ equal ඒක විශාලයි h cross බෙදීම දෙක ඉතින්ට වෙනකන් හරි එනවා එතනයි මේ අර පොඩ්ඩක් explain කරලා හිතා delta e delta t කියන delta e dot delta t ඒක පොඩ්ඩක් චුට්ටක් explain කරන්න පුළුවන්ද එතෙන්ට ආපු හැටි ඒක චුට්ටක් ඒ ඩෙරිවේෂන් එක වෙන්න එපා. ඒක ඩිරයිව් කරන්න. ඉන්ටර්ප්‍රිටේෂන් එක ගොඩක් වැදගත්. මේක අපිට ඉන්ටර්ප්‍රිට් කරන්න තියෙන ලේසිම තැන තමයි ඉන්ටර්ප්‍රිට් කරන්න තියෙන ලේසිම තැන තමයි මම අර කිව්වේ ඉලෙක්ට්‍රෝන ලෙවල්ස් ගත්තොත් රයිට් අපි හිතන්නකෝ ඉලෙක්ට්‍රෝනයක් කියලා. ඔකට අපිට තියෙනවා ග්‍රවුන්ඩ් ස්ටේට් එකක්. ෆස්ට් එක්සයිටඩ් ස්ටේට් එකක් තියෙනවා. සෙකන්ඩ් එක්සයිටඩ් ස්ටේට් තියෙනවා. ඔයගේ ලෙවල්ස් තියෙනවනේ. දැන් මෙයා ග්‍රවුන්ඩ් ස්ටේට් එකේ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. මෙයාට එනර්ජි එකක් හම්බුනාම මෙයා යනවා සෙකන්ඩ් ස්ටේට් එකට. ෆස්ට් එක්සයිටඩ් ස්ටේට් එකට. right? ඒතර මේකට ගිහිල්ලා මෙයා හැමදාම මේක ඉන්නේ නැහැ. යම් කිසි වෙලාවක මෙයා පල්ලෙහාට වැටෙනවා. රේඩියේෂන් එමිට් කරලා පල්ලෙහාට එනවා. right? එතකොට මේ ආපු වෙලාවේ ඉඳන් මේ ආයි යන වෙලාව වෙනකන් තියෙන කාල ප්‍රාන්තරයට අපි කියනවා ලයිෆ් ටයිම් එක කියලා මේකේ. මේ ස්ටේට් එකේ ලයිෆ් ටයිම් එක. right? එතන මේ ලයිෆ් ටයිම් එක තමයි මෙතන ඩෙල්ටා t කියලා කියන්නේ. එතන මේ අන්සර්ටන් රිලේෂන් එකෙන් කියන්නේ මේ ඩෙල්ටා t කියන එක නා ෆයිනයිට් නම්. කිසි පරිමිතකයක් නම් තියෙන්නේ මේ ස්ටේට් එකේ එනර්ජි එක right මේම තනි ඉරක් විදියට නැහැ. ඒක ස්ප්‍රෙඩ් වෙලා කොහොමද මෙතන ඉඳන් e ධන භාගය ඩෙල්ටා e සහ ඍණ භාගය ඩෙල්ටා e. ඒ කියන්නේ ඉගෙනවා මේ හිතන්න මේ සිස්ටම් එකේ ෆස්ට් එක්සයිටඩ් ස්ටේට් එකේ එනර්ජි එක මෙෂර් කරන්න යනවා කියලා රිපීටඩ්ලි මේ එකම ඩෙන්ටිකල් මේ සිස්ටම් එක රයිට් එකම සිස්ටම් එක. ඒතර ඔයාට එන වැලියුස් එකම වැලියු එකක් ඉන්නේ නැහැ. රයිට් මෙන්න මේ අතර දෝලණය වෙනවා. ඒක තමයි මේක අයිඩියා එක. රයිට් නමුත් අර මම කිව්වේ ඩෙල්ටා t කියන එකනාගේ හරිම අර්ථයක් කියන්නේ. ඒක යන්නේ මේ මෙයාගේ අනිත් පැරාමීටර් අනිත් එක්කෙනාගේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකත් එක්ක. එක සම්මත අපගමනයකින් මෙයා වෙනස් වෙන්න ගත වන කාලය අනේ වගේ අයිඩියක් තමයි. නමුත් ඔයාලට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් හොඳට. හරි සර් පැහැදිලි. හරි. excuse me sir තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද? අහන්න. සර් අර මේ අපි ලෙක්චර් සීරීස් එක පටන් ගද්දි මුලදීම කිව්වේ අර දැන් ෂෝඩින්ගර් ඉක්වේෂන් එක නැත්නම් ක්ලාසිකල් ෆිසික්ස් වල x සමානයි ma වගේ ඉක්වේෂන්ස් අර මේ මැතමැටිකලි ප්‍රූව් නොකරට මේ අර මේ මොකද්ද ප්‍රායෝගික වශයෙන්
මේ එහෙම ගන්න පුළුවන් එකක් එහෙම කියලා එකක් කිව්වනේ මුලදී. එතකොට මම අහන්නේ දැන් මෙතන මේකත් මේ අර මේක මැතමැටිකලි ඉන්නේ දැන් අපි අද තනිකරම එක මේ ප්‍රූව් කළේ. එතකොට ප්‍රායෝගිකවයි මේ දෙවිදිහටම මේ හෙන්සයිබර්ග් අන්සර්ටනිටි ප්‍රින්සිපල් එක ප්‍රූව් වෙනවද? ඔය කියන්නේ එක්ස්පෙරිමන්ටලි මේක ප්‍රූව් කරන්න පුළුවන් කියලා දහන්නේ. ඔව් ඔව් ඔව්. ඔව් ඒ කියන්නේ අපිට මේක ප්‍රූව් කරන්න නෑ. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ අපිට පුළුවන් ඕන නම් ඒ කියන්නේ ප්‍රූව් කරන්න ඕන නම් අපිට පුළුවන් එන ඒ කියන්නේ එරර්ස් හොයාගන්න අපි ඩෙල්ටා x ඩෙල්ටා px කියන එක නා ක්‍රොස්ஓවර් ඕකනේ අපිට ප්‍රූව් කරන්න ඕන. එතකොට අපි ඉලෙක්ට්‍රෝන එකක් පොඩි මයික්‍රොස්කෝපික් ලෙවල් එකකට ගියොත් අනිවාර්යෙන් මේක අපිට ප්‍රූව් කරගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දැන් මම අර ඔයාලට හදලා පෙන්නන ඉලෙක්ට්‍රෝන එකට right. එතකොට එතන තියෙන එරර්ස් මල්ටිප්ලයි කරොත් හැම වෙලාවෙම මේ ඕඩ් එක හොය ඊට වඩා වැඩි එකක් තමයි එන්නේ. ඕකේ සර් හරි. පැහැදිලි නේද ඒක? පැහැදිලි. මම පොඩි දෙයක් ඒ ප්‍රශ්නයක් ගන්නම්. මේ අපි quantum mechanics වල assumptions classical physics වල සමානෙන් මේ වගේ quantum mechanics වල basic assumption set එකක් තියෙනවා. ඒ වයින් මේක derive කරන්න පුළුවන්. ඒ හින්දා Heisenberg constant principle එක basic assumption එකක් නෙමෙයි මගේ මතකයේ හරියට න. එතකොට අපි මේක assumption එකක් නෙවෙයි. මේක assumption එකක් නෙවෙයි. ඒ හින්දා ඒක theoretically ඔප්පු ගන්නත් පුළුවන්. මේක මම හිතන හරියට ඒක පටන් ගන්නකොට කිව්වේ ඒතර අපි ඒක බැලුවේ නැත්නම් mathematical part එක ටිකක් වැඩි කියලා අපිට හිතුනේ හින්දා නේ. ඔය ඒක ලොකු mathematical part එකක් තියෙනවා මේක මේ derive කරන්න. ඒක සංකීර්ණයි. ඒක මම හිතන්නේ ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා. නැත්නම් මේ අපේ reference book එකේ 3.5 මට මතක විදියට මෙතනදී මෙන්න මේ කොටසේදී මේ answer principle එකේ derive කරනවා. මේක විතරක් නෙමෙයි මේ relations දෙකම derive කරනවා. right? ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඒකේ maths part එක තමයි තියෙන්නේ. අත්‍තරම බැලුවොත් එකම quantum mechanics වලින් එන දේ තමයි මේගොල්ලෝ මේ observables කියන ඒවා. right? එතනින් එහාට ඔක්කොම තියෙන mathematics සහ wave functions. මේ දෙන්නගේ ඒගොල්ලෝ position සහ momentum කියන දෙන්නට wave functions. ඒ කියන්නේ psi x සහ psi p ඔය දෙක තමයි quantum mechanics වලින් ගන්න එකම දේ. එතනින් එහාට ඔක්කොම maths integration ඊට පස්සේ inequalities පාවිච්චි කරන අපි Cauchy Schwarz ඒවා ඔක්කොම maths. මම හිතා ප්‍රශ්න දෙකක් තියෙනවා chat එකේ. කොහොම මේ දෙක බලන්න. මම පළවෙනි ප්‍රශ්න මම බලන්න අවසර දෙන්න මේ අහලා තියෙන එක හරි ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක්. මම කියවන්නම් මුලින්ම. කෙනෙක් ඇස දියුණු කරොතින් පොඩි වෙනසක් වුණත් දකින්න පුළුවන් වෙන්න. එයා නිශ්චල වස්තුවක් දිහා බලද්දී දකින්න ඕන පොඩි පරාසයක වයිබ්‍රේට් වෙන රූපයක් කියන එක. මම හිතන්නේ අපිට විතර ප්‍රශ්න වෙන්නේ අපි එදිනෙදා අපි එක්ස්පීරියන්ස් කරන දේවල් පොඩ්ඩක් වෙනස් වෙනවා ක්වොන්ටම් ලෝකෙදී. මොකද අපි මොකද දෙයක් වස්තුවක් දිහා බලනකොටම මේ බලනවා කියන දෙයින්ම වස්තුවේ ප්‍රොපර්ටිස් වෙනස් වෙනවා. right? එතකොට අපි වස්තුව අපි කියනවා wave function එක collapse වෙනවා කියලා. measurement එකක් ගන්නකොටම wave function එක වෙනස් වෙනවා. ඉතින් අපි අර වස්තුව දිහා බලනවා කියන action එකේ ඒ action එක කරනකොටම imply වෙනවා වස්තුවේ position එක මොකක්ද නිශ්චිත value එකකට යනවා කියන්නේ. wave function එක වෙනස් වෙනවා කියන එක. ඉතින් ඒ හින්දා මෙතන පොඩි ලොකු hypothetical ප්‍රශ්නයක් නේ. මොකද ඇහැදිලි කරලා මේ කරන්න පුළුවන් ද කියන එක දන්නේ නැහැ මම. මේ ඔව් පාෂමක් කරේ. ඔව් මමත් චුට්ටක් දෙයක් කරන්න දිල්ලන්නේ. කියන්නේ අපි හිතන්නකො ඔය උණ්ඩේ දිහා එකපාරක් බැලුවොත් ඒක වයිබ්‍රේට් වෙනවා පේන්නේ නැහැ. ඒක අර දිල්ලාන් කිව්වා වගේ wave function එක collapse වෙලා ඒකට එක position එකක් එනවා. නමුත් ওই system එකේ අපි repeatedly measurements ගත්තා. ඒ කියන්නේ කීපවතාවක් ඔයා ඇහැ යහට ගන්නවා ආයි බලනවා. ආයි ගන්නවා ආයි බලනවා. ඔය දේ කරොත් ඔයාට එකම position එකක් කවදාවත් වෙන්නේ නැහැ. අනේ ඒක තමයි idea එක. ඒ කියන්නේ ඔයා measure කරන්න යන්නේ එකම position එකේ particle එක තියෙනවා. නමුත් ඔයාට ඒක හම්බෙන්නේ නැහැ.
ඒකේ error එකක් එනවා. ඔය error එක එන තමයි මේ කතා කරන්නේ. ඔය error එකට limit එකක් තියෙනවා momentum එකත් එක්ක relate. right? ඒක තමයි අපි කතා කරන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් HUP normal විදිහට අපිට දකින්න පුළුවන් වුණා නම් අපිට කිසිම දෙයක් හරියට measure කරගන්න බැරි වෙනවා නේද සර්? ඔව් ඒ කියන්නේ HUP normal විදිහට කියලා ඒ කියන්නේ ප්ලාන්ට්යේදී අපි ලොකු වුණා නම් අපිට measure කරගන්න බැරි වෙනවා කියන්නේ අපිට හරියට measure කරගන්න පුළුවන්. නමුත් ඒකත් එක්ක තියෙන තව incompatible observable එකක් අපි simultaneously measure කරන්න යනවා නම් අනේ එතනදී ප්‍රශ්නයක් වෙනවා. ඔයා එක දෙයක් හරියට measure කරොත් අනිත් එක්කෙනාගේ එක ඉතා විශාල වෙනවා. අපිට හරියට නිශ්චිතව කියන්න බෑ. හරියට නිකන් අර plane wave එකක් use කරා වගේ particle එකක්. මොකද එතනදී අපි momentum එක හරියටම definite value එකක් එනවා. නමුත් position එකට අපිට හිතා ගන්න බෑ ඒ wave එක ඕන තැනක තියෙන්න පුළුවන්. මොකද probability එක එකම. right? නමුත් ඕක වෙනස් කරන අපි wave packet එකක් ගන්නවා. ඒතකොට wave packet එකේදී position එකට අපි නිශ්චිතභාවයක් එනවා. නමුත් ඒත් එක්කම momentum එකේ නිශ්චිතභාවය අඩු වෙලා යනවා. මම හිතන්නේ ඒකට උත්තරය හම්බුණා. හොඳට මතක තියාගන්න කියන්නේ HUP normal විදිහට අපිට දකින්න පුළුවන් වෙන්නේ H කියන එක නම් ලොකු වගයක් ගත්තොත් විතරයි. තව ප්‍රශ්න තියෙනවා රෙකෝඩින්ග්ස් ටික මම දාලා තියෙන්නේ මේකේ අපේ group එකේ පොඩ්ඩක් බලන්න ඒකේ තියෙනවා රෙකෝඩින් පළවෙනි එකේ ඉඳන් අන්තිම වෙනක දැන් අද එකක් දානවා ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික තියෙනවා ළඟට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අද කරපු ලෙක්චර් එක ගැන තව දෙයක් අහනවා සර් අප්කමින් ලෙක්චර්ස් වලදී well behaved function කියලා දෙන්න පුළුවන්ද? අපේ තව maths ලෙක්චර් එකක් එනවා. එහෙම නේද? කොහොමද තියෙනවා ඒකදී අපිට පුළුවන් මේක ඉන්ක්ලූඩ් කරන්න අදාළ නම් අපි කරන්න යන දේවල් වලට අදාළ නම් නැත්නම් අපිට පොඩි පාර්ට් එකක් වුණත් දාගන්න පුළුවන්. ඔය අපි ඒක නෝට් කරගන්න maths lecture එකේදී පොඩි හැඳින්වීමක් වගේ. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි එහෙනම් අපි අද ලෙක්චර් එක මෙතනින් නවත්තමු ප්‍රශ්න නෑ වගේ තියෙන්නේ ඊළඟ සතියේ අපි මැත්ස් ලෙක්චර් ගන්න එකද ඔව් මම හිතන්නේ අපි ඊළඟ සතියේ ඒ කියන්නේ ඊට පස්සේ සති තුනට අදාළ අපි ඊට පස්සේ සති තුනේදී කරන්න හිතන්නේ මේ ටිකක් ඇප්ලිකේෂන් සෙට් එකක් මම හිතන්නේ අපි potential well එක simple harmonic oscillator ඒ වගේ ඒකට අදාළ වෙන mathematical parts මොනවද කියන එක බලන්න තමයි ඊළඟ සතියේ ආපු චරිත ඒකට අදාළ mathematical parts ටික බලනවා දැන් අද suggest වුණා එකක් ඒකත් මම හිතන්නේ හොඳයි ඒකත් පුළුවන් නම් include කරලා අපි ඒක ටික තමයි discuss කරන්න හිතන්නේ හරි එහෙනම් අදට වැඩසටහනක් මෙතන නවත්තමු අපව ලබන සතියේ හමු වෙමු හරි සහභාගී වුණ ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි